සම්මා සම්බුදු සරණයි සුපින්වත් ඔබ සැමට. සමහිත සුව පිණිස ලෝතුරු ශ්‍රී සද්ධර්මය පින්වත් ඔබ වෙනුවෙන් සංවේදනය කරන බෞද්ධ ගුවන්විදුලි දායකත්ව සදහම් දේශනාව උදෙසා අප සිදු කළ ආරාධනාව පිළිගෙන මෙම උතුම් ධම්සභා මණ්ඩපයේට වැඩම කොට වදාළ පූජ්‍යපාද ගලිගමුවේ ඥානදීප ස්වාමීන්ද්‍රයන්න් වහන්සේ අපි සියලු දෙනා ගෞරව නමස්කාර පූර්වකව පිළිගනිමු. සාදු සාදු සාදු. පින්වත්නි, ධර්මදේශනාවේ සදැහැති දායකත්වයෙන් කටයුතු කරන්නේ හෝමාගම වැකන්ද පාර අංක 57 ලිපිනෙහි පදිංචි කමලා ගමගේ මහත්මිය චමින්ද මහතා සහ ජානක මාතරආරච්චි මහතා ඇතුළු එම පවුලේ සදැහැති සුපිනත් පිරිසත් පන්නපිටිය පරණපාර අංක 229 ලිපිනෙහි පදිංචි කේ.ජී. විමලාවතී මහත්මිය ඇතුළු එම පවුලේ දූදරු ඥාති සුපිනත් පිරිසත් අද දවසේදී මෙම උතුම් සදර්ම දේශනාවේ සදැහැති දායකත්වයෙන් කටයුතු කරනවා. එසේනම් සුපිනත්නි, ධර්ම දේශනාව ආරම්භ කිරීමට පෙර ආතුව අපි සියලු දෙනා තිසරණ සහිත පංචශීලය සමාදන් වීම සඳහා නැවත වතාවක් සාදුනාදයක් පවත්වා පෙවරක් නමස්කාරය කියමු. අවසරයි අපේ හාමුදුරනේ. නමෝ තස්ස භගවතු වරහතෝ සම්මා සම්බුද්දස්ස. නමෝ තස්ස භගවතු වරහතෝ සම්මා සම්බුද්දස්ස. නමෝ තස්ස භගවතු වරහතෝ සම්මා සම්බුද්දස්ස. බුද්ධං සරණං ගච්ඡාමි. බුද්ධං සරණං ගච්ඡාමි. ධම්මං සරණං ගච්ඡාමි. ධම්මං සරණං ගච්ඡාමි. සංඝං සරණං ගච්ඡාමි. සංඝං සරණං ගච්ඡාමි. ဒ ුතියම්පි බුද්ධං සරණං ගච්ඡාමි. ဒ ුතියම්පි බුද්ධං සරණං ගච්ඡාමි. ဒ ුතියම්පි ධම්මං සරණං ගච්ඡාමි. ဒ ුතියම්පි ධම්මං සරණං ගච්ඡාමි. ဒ ුතියම්පි සංඝං සරණං ගච්ඡාමි. ဒ ුතියම්පි සංඝං සරණං ගච්ඡාමි. තතියම්පි බුද්ධං සරණං ගච්ඡාමි. තතියම්පි බුද්ධං සරණං ගච්ඡාමි. තතියම්පි ධම්මං සරණං ගච්ඡාමි. තතියම්පි ධම්මං සරණං ගච්ඡාමි. තතියම්පි සංඝං සරණං ගච්ඡාමි. තතියම්පි සංඝං සරණං ගච්ඡාමි. පාණාතිපාතා වේරමණී සික්ඛාපදං සමාදියාමි. පාණාතිපාතා වේරමණී සික්ඛාපදං සමාදියාමි. අදින්නාදාන වේරමණී සික්ඛාපදං සමාදියාමි. අදින්නාදාන වේරමණී සික්ඛාපදං සමාදියාමි. කාමේසු මිච්ඡාචාරා වේරමණී සික්ඛාපදං සමාදියාමි. කාමේසු මිච්ඡාචාරා වේරමණී සික්ඛාපදං සමාදියාමි. මුසාවාදා වේරමණී සික්ඛාපදං සමාදියාමි. මුසාවාදා වේරමණී සික්ඛාපදං සමාදියාමි. සුරාමේරය මජ්ජපමාදට්ඨානා වේරමණී සික්ඛාපදං සමාදියාමි. සුරාමේරය මජ්ජපමාදට්ඨානා වේරමණී සික්ඛාපදං සමාදියාමි. තිසරණේන සද්ධින් පංචශීලං ධම්මං සාදුකං සුරක්ෂිතං කତ୍වා අපමාදේන සම්පාදේත. ආමබන්තේ සාදු සාදු සාදු. සමන්ත චක්ඛවාලේසු අත්‍රා ගච්ඡන්තු දේවතා සද්ධම්මං මුනි රාජස්ස සුනන්තු සග්ග මොක්ඛදං ධම්ම ශ්‍රවණ කාලෝ අයං බදන්තා. ධම්ම ශ්‍රවණ කාලෝ අයං බදන්තා. ධම්ම ශ්‍රවණ කාලෝ අයං බදන්තා. සාදු සාදු සාදු. නමෝ තස්ස භගවතු වරහතෝ සම්මා සම්බුද්දස්ස. නමෝ තස්ස භගවතු වරහතෝ සම්මා සම්බුද්දස්ස. නමෝ තස්ස භගවතු වරහතෝ සම්මා සම්බුද්දස්ස. සාදු සාදු සාදු. වාසනාවන්ත පින්වතුනි, අද ඔබ හැම දිනම බොහෝම ශ්‍රද්ධාවෙන් බෞද්ධ ගුවන් විදුලිය ඔස්සේ ධර්ම දානමේ මහා පිනක් සිදු කරගන්න දවසක්. ඉතින් ඔබ හැම දිනාටමත් ධර්ම ශ්‍රවණය කරන ලක්වාසී ලෝවාසී සියලු දෙනාටමත් මේ උතුම් ධර්ම ශ්‍රවණය නිවන් දොරටුවක් බවටම පත් වේවා කියලා අපි මුලින්ම ආශිර්වාද ප්‍රාර්ථනා කරනවා. පින්වතුනි, මේ පොසොන් මාසය
වෙසක් මාසයේ අවසන් වෙනකොට වෙසක් කාලේ අපි අපේ බුදුරජාණන් වහන්සේගේ සම්බුදු තෙමගුල සිහිපත් කරමින් නොයෙක් විදිහට පින්දහම් සිදු කරනවා. පොසොන් කාලය කියලා කියන්නේ බුදුරජාණන් වහන්සේගේ ධර්මයේ අපිට දායාදේ හැටියට ලැබිච්ච කාලේ. මේ පොසොන් කාලේ බොහෝ වෙලාවට අපි මිහිඳු මහරහතන් වහන්සේ ලංකාවට වැඩම කරා, මේ ධර්මයේ දේශනා කරා, අපිට ධර්මයේ ලැබුණා. අපි ওই වගේ කාරණා ටිකක් ඔස්සේ ධර්මයේ කතා කරන. නමුත් අපි නිතර කතා නොකරන මිහිඳු මහරහතන් වහන්සේගේ වැඩම වීමත් එක්කම අපිට ලැබිච්ච මේ ධර්මයේ දායාදයට එක්ක පෙර බුදුවරු මේ ලංකාවට වැඩම කරපු ආකාරය බොහොම ලස්සන ආශ්චර්යමත් තොරතුරු රැසක් මහා වංශයේ ඉතිහාස ග්‍රන්ථවල බොහෝ පොත්පත්වල සඳහන් වෙලා තියෙනවා. පින්වතුනි, දඹදිව තියෙනවා හැම බුදු කෙනෙකුටම සාධාරණ වෙන භූමි 4ක්. ධර්මයේ සඳහන් වෙනවා ඒවට කියන්නේ සතර අවිදහිත පුණ්‍ය භූමි කියලා. ඒ තමයි හැම බුදු කෙනෙක්ම ලෝකෙ බුද්ධත්වයට පත් වෙන්නේ දඹදිව මධ්‍ය දේශයේ පිහිටි මධ්‍ය පුණ්‍ය භූමිය මත කියනවා. ඒක තමයි අද අපි බුද්ධ ගයාව කියලා හඳුන්වන මේ භූමිය මත තමයි හැම බුදු කෙනෙක්ම බුද්ධත්වයට පත් වෙන්නේ. ඊළඟට හැම බුදු කෙනෙක්ම අවබෝධ කරගත් ධර්මයේ ලෝකෙට දේශනා කරන්නේ එකම ස්ථානයක් තුල. එතනට අද අපි කියන්නේ ඉසිපතන මිගදාය කියලා. එතකොට අද අපි ඉසිපතන මිගදාය කියලා හඳුන්වන තැන අවිදහිතයි කියනවා. බුදුරු අත් නොහැර සේවනය කරන හැම බුදු කෙනෙක්ම පරිහරණය කරන තැන. ඊළඟට සවැත් නුවර ජේතවනේ. හැම බුදුරජාණන් වහන්සේ නමකගේම ජීවිතේ බුදු වෙලා වැඩිම කාලයක් වැඩ ඉන්න භූමිය. අපේ බුදුරජාණන් වහන්සේත් වස් කාල 19ක් වැඩ හිටියා. ඊළඟට හැම බුදු කෙනෙක්ම දෙව්ලොවට වැඩම කරලා අභිධර්ම දේශනාව පවත්වලා දෙව් බඹුන් පිරිවරාගෙන ලෝක විවරණ මහා ප්‍රාතිහාර්යයක් සිදු කරගෙන අහසින් වඩින්නේ රන් ඉනිමඟක් මවලා කියන. හරියට මිනිස්යන්ට පේන්නේ අහසේ ඉඳන් බුදුරජාණන් වහන්සේ රත්තරන් ඉනිමඟකින් දෙව් බඹුන් පිරිවරාගෙන පහළට වඩිනවා වගේ. මේ විදිහට වැඩම කරලා සිරිපතුල තබන්නේ එකම තැනක. එතනට අද අපි කියන්නේ සංකස්ස. එතකොට ওই ස්ථාන 4 අවිදහිත භූමි හැටියට ධර්මයේ හඳුන්වනවා. බුදුවරු අත් නොහැරි සේවනය කරන තැන්. හැම බුදු කෙනෙක්ම පරිහරණය කරන ස්ථාන 4ක්. ඒ වගේ මේ අපේ ලංකා භූමිය තුල මේ භූමිය තුලත් පෙර බුදුරජාණන් වහන්සේලාත් සේවනය කරපු පෙර බුදුවරුන්ටත් පූජා කරපු උතුම්ම පුණ්‍ය භූමියක් තමයි අනුරාධපුර මහමෙවුනා උයන. පින්තුනි, ওই මහා වංශේ සඳහන් වෙනවා අතීත මේ මහා භද්‍ර කල්පේ මුලින්ම කකුසඳ බුදුරජාණන් වහන්සේ තමයි සම්මා සම්බුද්ධත්වයට පත් වුනේ. එතකොට ඒ කකුසඳ බුදුරජාණන් වහන්සේ සම්බුද්ධත්වයට පත් වෙනකොට අපේ මේ ලංකාවේ ඒ කාලේ වරදීප කියලා තමයි කියන හැඳින්වෙන්නේ. කකුසඳ බුදුරජාණන් වහන්සේ දවසක් මහා කරුණා සමාපත්තියෙන් ලෝකෙ දිහා බලනකොට දකිනවා ඒ වෙනකොට මේ රටේ රාක්ෂයන් නිසා විශාල උවදුරක් ඇති වෙලා. මේ රකුසන් නිසා රාක්ෂයන් නිසා ඇතිවෙන උවදුරෙන් විශාල වශයෙන් මිනිස්සු මරණයට පත් වෙනවා. බුදුරජාණන් වහන්සේ දැක්කා මේ ලංකා භූමියට වැඩම කරලා මේ උවදුරෙන් මිනිස්යන්ව බේරලා තුනුරුවන්ගේ අදිෂ්ඨාන පිහිටවලා දහම් දෙසලා ඒ වගේම බුද්ධ ශාසනය ස්ථාපිත කරන්න සුදුසු කාලයයි. කකුසඳ බුදුරජාණන් වහන්සේ 40000ක් මහරහතන් වහන්සේලා පිරිවරාගෙන අහසින්ම වැඩම කරන්නේ මිස්සක පවුවට. ඒ මිස්සක පවුව පර්වතයේ මත වැඩ ඉඳලා බුද්ධ අධිෂ්ඨාන පිහිටවලා බුද්ධ රශ්මි ධාරාවන් මුළු ලංකාව පුරාම විහිදවනු. එදා රජකම් කරපු රජුරු ඇතුළු විශාල පිරිසක් මේ බුද්ධ රශ්මි ආලෝක ධාරාව ඔස්සේ කවුද මේ කියලා එතනට යනවා මිනිස්සු. ගිහින් බලනකොට බුදු කෙනෙක් සංඝ පිරිස් පිරිවරාගෙන 40000ක් සංඝ පිරිස සමග තමයි කකුසඳ බුදුහාඳුරු වඩින්නේ. උන්වහන්සේ දහම් දෙසනවා බණහල රජුරු ඇතුළු විශාල පිරිසක් සෝවාන් ආදී මාර්ගඵල ලබනවා. එදා රජකම් කරපු රජුරෝ කකුසඳ බුදුරජාණන් වහන්සේ ඇතුළු මෙහි මහා සංඝ පිරිස පිරිවරාගෙන පැමිණිලා එදා රජුරුවන්ගේ උයන බවට පත් උනේ අද මහමෙවුනා උයන කියන භූමියමයි. ඒ භූමිය මේදා
කකුසඳ බුදුරජාණන් වහන්සේ ඇතුළු සංඝයාට සංඝ සතු කරලා පූජා කරනවා. කකුසඳ බුදුරජාණන් වහන්සේ මහා බෝධිය පිහිටන තැනට වැඩම කරලා අදිෂ්ඨානයක් කරනවා. දඹදිව වැඩ ඉන්න භික්ෂුණීන් අතර අසවල් භික්ෂුණිය 500ක් භික්ෂුණීන් පිරිවරාගෙන මගේ බුද්ධත්වයට පත්වෙච්ච මහරි බෝධියේ දක්ෂිණ ශාඛාව රැගෙන අහසින් වැඩම කරත්වා කියලා අදිෂ්ඨානයක් කරනවා. කකුසඳ බුදුරජාණන් වහන්සේ බුදු වෙච්ච බෝධීන් වහන්සේගේ දක්ෂිණ ශාඛාව රැගෙන අහසින්ම වැඩම කරලා ඒ භික්ෂුණීන් වහන්සේ කකුසඳ බුදුහාඳුරන්ගේ ශ්‍රී හස්තයට බෝධිය පත් කරනවා. එදා රජකම් කරපු රජතුමා ලවා අද අනුරාධපුර මහමෙවුනා උයනේ ජයශ්‍රී මහා බෝධියේ දක්ෂිණ ශාඛාව පිහිටි තැනම කකුසඳ බුදුරජාණන් වහන්සේගේ මහරි බෝධියේ දක්ෂිණ ශාඛාවත් එතනම පිහිටෙව්වා කියලා සඳහන් වෙනවා. ඒ වගේමයි කකුසඳ බුදුරජාණන් වහන්සේ අද තූපාරාම චෛත්‍යය තියෙන තැන එතනට වැඩම කරලා එතනදී දහම් දෙසනවා. විශාල පිරිසක් මිනිස්සු නගරවාසීන් රටවැසියන් බණහලා බොහෝ පිරිසක් ධර්ම අවබෝධය ලබනවා. ඒ අය ඉල්ලීමක් කරනවා අනේ ස්වාමීනි භාග්‍යතුන් වහන්සේ අපිට පූජනීය දෙයක් ලබා දෙන්න වැඳුම් පිදුම් කරා. බුදුරජාණන් වහන්සේගේ දියගෙන ගිය වාජනේ. ඒකට ධර්මයේ කියන්නේ ඩබරා ධාතුන් වහන්සේ කියලා. බුදු කෙනෙක් දියගෙන යන වාජනය මිනිස්සුන්ට දෙනවා. මේ වැඩ ඉඳලා දහම් දෙසපු තැන තැම්පත් කරලා චෛත්‍යයක් ඉදි කරන්න කියලා. එදා එතන අද මේ තූපාරාම චෛත්‍ය ඉදි වෙලා තියෙන තැනම කකුසඳ බුදුහාමුදුරුව වෙනුවෙන් ඒ ඩබරා ධාතුන් වහන්සේ තැම්පත් කරලා එදා චෛත්‍යයක් ඉදි වුණා කියලා සඳහන් වෙනවා. ඒ වගේමයි කකුසඳ බුදුරජාණන් වහන්සේ සමග වැඩම කරපු 40000ක් මහරහතන් වහන්සේලාගෙන් 1000ක් රහතන් වහන්සේලා මේ ලංකා භූමියේ දා නවත්තලා අර බෝධීන් වහන්සේ රැගෙන පැමිණි භික්ෂුණීන් 500 නමක් නවත්තලා එදා කකුසඳ බුදුරජාණන් වහන්සේ ලංකා භූමියේ බුද්ධ ශාසනය ස්ථාපිත කරලා ආපහු දඹදිවට වඩිනවා. එහෙම තමයි මහා වංශේ කකුසඳ බුදුරජාණන් වහන්සේගේ ලංකා ගමනය ගැන අතීතේ සඳහන් වෙලා තියෙනවා. ඊළඟට මේ මහා භද්‍ර කල්පයේ දෙවනුව සම්බුද්ධත්වයට පත් උනේ කෝණාගමන කියන බුදුරජාණන් වහන්සේ. එතකොට කෝණාගමන බුදුරජාණන් වහන්සේගේ කාලේ ලංකාව හඳුන්වලා තියෙන ඕජදීප කියන නමෙන්. එතකොට කකුසඳ බුදුහාමුදුරන්ගේ කාලේ වරදීප, කෝණාගමන බුදුහාමුදුරන්ගේ කාලේ ඕජදීප කියලා හඳුන්වලා තියෙනවා. ඒ කාලේ ලංකාවේ වර්ෂාව නිසා විශාල ව්‍යසනයක් රටට ඇති වෙලා තියෙනවා. රටේ එක පැත්තක් වැහැලා ගම් වතුරෙන් වැස්සෙන් විනාශ වෙනවා. තවත් රටේ කොටසක් නියගේ නිසා දුර්භික්ෂයෙන් විනාශ වෙනවා. තවත් කොටසක් සුලි සුළං වලින් විපතටපත් වෙනවා. මේ හේතුවෙන් මිනිස්සු විශාල දුකකට පීඩාවකට පත් වෙච්ච වෙලාවේ කෝණාගමන බුදුරජාණන් වහන්සේ දවසක් දඹදිව ඉඳන් උදෑසන මහා කරුණා සමාපත්තියේ ලෝක දිහා බලනකොට මේ ඕජදීප කියන මේ බුද්ධ ශාසනය පිහිටවන්න පුළුවන් මේ රට දිහා බුදු ඇසින් දැකලා 30000ක් මහරහතන් වහන්සේලා පිරිවරාගෙන අහසින් වඩින්නේ මිස්සක පව්වටමයි. කකුසඳ බුදුහාමුදුරුවෝ මුලින්ම අහසින් වැඩි එතනට. කෝණාගමන බුදුහාමුදුරුවෝ 30000ක් මහරහතුන් පිරිවරාගෙන එතනට වැඩම කරලා බුද්ධ අධිෂ්ඨානයක් පිහිටවනවා මේ භූමියේ නිසි කලට පමණක් වැසි ඇද හැලේවා. වලාහක දෙවි දේවතාවරුන්ගේ පිහිට ආශිර්වාදයේ මේ තථාගත ධර්මයේ පිහිටන මේ රටට ලැබේවා කියලා බුද්ධ අධිෂ්ඨානෙන් අර වර්ෂාවෙන් විනාශයට පත්වෙච්ච මිනිස්යන්ට විපතට පත්වෙච්ච මිනිස්සුන්ට තුනුරුවන්ගේ අධිෂ්ඨාන පිහිටෝලා ඒ අයව ආරක්ෂාව පිහිටෝන. ඒ විතරක් නෙමෙයි බුද්ධ රශ්මි දහරා විහිදෝමින් බුදුරජාණන් වහන්සේ මේ මිස්සක පව්ව මත වැඩ ඉන්නකොට එදා රජකම් කරපු රජුරු ඇතුළු විශාල පිරිසක් මේ ආලෝකය ඔස්සේ අර පර්වතයේ ළඟ ආලෝකයක් විහිදෙනවා යන් කියලා මිනිස්සු යනවා. ගිහින් බලනකොට බුදු කෙනෙක් සංඝ පිරිස පිරිවරාගෙන වැඩම කරලා එදා කෝණාගමන බුදුරජාණන් වහන්සේ දහම් දෙසුවට පස්සේ ඒ රජතුමා ඇතුළු විශාල පිරිසක් ධර්ම අවබෝධය ලැබලා බුද්ධ ප්‍රමුඛ සංඝයාම වඩම්මගෙන ඇවිල්ලා අද අපි මහමෙවුනා උයන කියන ඒ භූමියම
එදා කොණාගමන බුදුහාමුදුරන්ට සංඝ සතු කරලා පූජා කරනවා. උන්වහන්සේත් අර පෙර බුදුරජාණන් වහන්සේගේ මහරි බෝධියේ දක්ෂිණ ශාඛාව පිහිටි තැනටම වැඩම කරලා ඒ විදිහම අදිෂ්ඨානයක් කරනවා. තමන් වහන්සේ බුද්ධත්වෙච්ච පත්වෙච්ච බෝධියේ දක්ෂිණ ශාඛාව රැගෙන භික්ෂුණියක් 500ක් භික්ෂුණීන් පිරිවරාගෙන මේ මොහොතේම අහසින් වැඩම කරත්වා කියලා අදිෂ්ඨාන කරනකොට ඊර්දි බල සම්පන්න භික්ෂුණියක් ඒ බෝධියේ දක්ෂිණ ශාඛාව රන් පාත්‍රයක පිහිටවාගෙන 500ක් භික්ෂුණීන් සමග අහසින්ම වැඩම කරලා බුදුරජාණන් වහන්සේගේ ශ්‍රී හස්තයටම බෝධිය පත් කරනවා. එදා සියලු දෙනා සාදුකාර දෙද්දී කකුසඳ බුදුහාමුදුරන්ගේ බෝධිය රෝපණය කරපු තැනම කොණාගමන බුදුරජාණන් වහන්සේගේ බෝධියේ දක්ෂිණ ශාඛාවත් එතන ඒ භූමියේම එදා පිහිටවනවා. ඊළඟට පෙර බුදුහාමුදුරුව දහම් දෙසපු තැනට වැඩම කරලා මිනිස්සුන්ට බණ කියනකොට බොහෝ පිරිසක් එදා මාර්ගඵල ලැබුවා කියනවා. ඒ අයත් ඉල්ලීමක් කරන අනේ ස්වාමීනි අපිටත් පූජනීය දෙයක් ලබා දෙන්න. අර කකුසඳ බුදුහාමුදුරුව ඩබරා ධාතුන් වහන්සේ දුන්නා වගේ කොණාගමන බුදුරජාණන් වහන්සේ බණ කියලා මිනිස්සුන්ට පටි ධාතුන් වහන්සේ ලබා දෙනවා. ඉන පැලඳි පටි ධාතුන් වහන්සේ ලබා දෙනවා. මේ පටි ධාතුන් වහන්සේ තැම්පත් කරලා චෛත්‍යයක් ඉදි කරන්න කියලා. ඒ පටි ධාතුන් වහන්සේ තැම්පත් කරලා ඉදා අද තූපාරාමේ තියෙන තැනම චෛත්‍යයක් ඉදි කරා කියලා සඳහන් වෙනවා. ඊළඟට පින්වතුනි ඔය විදිහට තමයි කකුසඳ කොණාගමන බුදුවරු ගැන සඳහන් වෙන්නේ. හැබැයි කොණාගමන බුදුහාමුදුරුවෝ ආපහු වඩින්නේ අර 30000ක් මහරහතන් වහන්සේලාගෙන් 1000ක් මහරහතන් වහන්සේලා නවත්තලා. ඒ වගේමයි අර වැඩම කරපු භික්ෂුණීන් වහන්සේලාගෙන 500ක් දෙනා ලංකාවේ නවත්තලා තමයි වඩින්නේ. ඒ කියන්නේ බුද්ධ ශාසනයේ පිහිටවල තමයි ආයි දඹදිව වඩින්නේ. ඊළඟට මේ මහා බද්ද කල්පයේ පහළ වුණේ කාශ්‍යප බුදුරජාණන් වහන්සේ. කාශ්‍යප බුදුරජාණන් වහන්සේගේ කාලේ මේ ලංකාව හඳුන්වලා තියෙන්නේ වරදීප කියලා. මණ්ඩදීප, වරදීප, ඕජදීප කියන නම් වලින් තමයි ඒ බුද්ධ ශාසනවල මේ ලංකාව හඳුන්වලා තියෙන්නේ. එදා කාශ්‍යප බුදුරජාණන් වහන්සේත් මහා කරුණා සමාපත්තියේ ලෝකෙ දිහා බලනකොට ඒ කාලේ යුද බියක් ඇති වෙලා තියෙනවා මේ මුළු රටේම මිනිස්සු අතර. එකිනෙකා අවියාවිද තනාගෙන කණ්ඩායම් වශයෙන් බෙදිලා යුද්ධ කරගන්න මිනිස්සු සූදානම් වෙනවා. බුදුරජාණන් වහන්සේ මහා කරුණාවෙන් දකිනවා අනාගතේ තථාගත ධර්මයේ පිහිටන රට. බොහෝ පිරිසකට ධර්මයෙන් රැකවරණයක් ලැබෙන භූමියක්. මේ යුද බියෙන් මිනිස්සු පීඩාවට පත් වෙලා මිනිස්යන්ට යහපතට සලසන්න සුදුසු කාලයයි කියලා කාශ්‍යප බුදුරජාණන් වහන්සේ 20000ක් මහරහතන් වහන්සේලා සමග අහසින්ම වැඩම කරනවා. ඒ වඩින්නේ මිස්තක පව්වටමයි. එතකොට බලන්න බුද්ධ ශාසනයේ පිහිටවන්න වැඩම කරපු ගමනේ හැම බුදු කෙනෙක්ම කෙලින්ම වැඩි මිස්තක පව්වට. එතනට වැඩම කරලා අර විදිහටම අදිෂ්ඨානයක් කරලා මුළු ලංකා භූමිය පුරාම බුද්ධ රශ්මි ධාරාවන් විහිදවනවා. ඒ වෙලාවේ අර ආයුධ අරගෙන යුද්ධ වැදින්න සූදානම් වෙච්ච බෙදිලා හිටපු මිනිස්සු මොකක්ද මේ ආශ්චර්ය කියලා විශාල පිරිසක් අවියාවිද මේව අරගෙන පර්වතී ළඟට එනකොට බුදුරජාණන් වහන්සේ 20000ක් සංඝ පිරිස සමග බුද්ධ රශ්මි විහිදෝමින් වැඩ ඉන්නේ. උන්වහන්සේ දහම් දෙසලා අවසන් වුණාට පස්සේ අර ආයුධ ඔක්කොම විසි කරලා තිරුවන් සරණ යනවා මිනිස්සු. එදා රජකම් කරපු රජුරෝ කාශ්‍යප බුදුරජාණන් වහන්සේ ඇතුළු මේ 20000ක් සංඝ පිරිස වඩම්මගෙන ගිහිල්ලා අනුරාධපුර මහමෙවුනා උයනම පෙර බුදුවරුන්ට පූජා කරාසීම කාශ්‍යප බුදුරජාණන් වහන්සේ ඇතුළු සංඝ පිරිසටත් සංඝ සතු කරලා පූජා කරනවා. අර පෙර බුදුවරු විදිහටම කාශ්‍යප බුදුරජාණන් වහන්සේ මහා බෝධිය පිහිටන තැනට වැඩම කරලා උන්වහන්සේ බුදු වෙච්ච දිඹුල් බෝධීන් වහන්සේගේ දක්ෂිණ ශාඛාව රැගෙන අසවල් භික්ෂුණිය 500ක් පිරිස සමග වැඩම කරත්වා කියලා අදිෂ්ඨාන කරද්දී ඒ භික්ෂුණියත් රන් පාත්‍රයක බෝධියේ දක්ෂිණ ශාඛාව පිහිටවාගෙන අහසින් වැඩම කරලා බුදුරජාණන් වහන්සේගේ ශ්‍රී හස්තයට පත් කරනවා. එදා රජකම් කරපු රජුරුව ලව්ව පෙර බුදුවරුන්ගේ බෝධි පිහිටපු තැනම උන්වහන්සේ බුදු වෙච්ච බෝධියේ දක්ෂිණ ශාඛාවත් එතනම පිහිටවන. එහෙම පිහිටවලා
අර තූපාරාම සෑය අද ඉදි වෙච්ච තැනටම වැඩම කරලා දහම් දෙසනවා. එහෙම බණ කියලා ඉවර වෙනකොට මිනිස්සු ඉල්ලීමක් කරනවා අනේ ස්වාමීනි අපිටත් පූජනීය දෙයක් ලබා දෙන්න. උන්වහන්සේගේ දිය සාටකේ නානකඩේ අපි කියන්නේ දිය සාටක ධාතුන් වහන්සේ කියලා. කාශ්‍යප බුදුරජාණන් වහන්සේගේ දිය සාටකේ මිනිස්සුන්ට දෙනවා මෙතනම තැම්පත් කළ චෛත්‍යයක් ඉදි කරා. එහෙම දීලා හැබැයි උන්වහන්සේ වඩින්නේ 1000ක් සංඝ පිරිස භික්ෂුන් වහන්සේලා ලංකාවේ නවත්තලා භික්ෂුණීන් වහන්සේලාත් බෝධිය රැගෙන පැමිණි 500ක් දෙනා නවත්තලා ලංකාවේ බුද්ධ ශාසනය ස්ථාපිත කරලා තමයි කාශ්‍යප බුදුරජාණන් වහන්සේත් ආයි දඹදිවට වැඩි. එතකොට ওই විදිහට තමයි ඉතිහාසයේ සඳහන් වෙන්නේ කකුසඳ කොණාගමන කාශ්‍යප බුදුවරු ලංකාවට වැඩම කරපු සිදුවීම. හැබැයි පින්වතුනි අපේ බුදුරජාණන් වහන්සේගේ වැඩම වීම ඊට වඩා වෙනස්. අපේ බුදුරජාණන් වහන්සේ ලංකාවට 3 වතාවක් වැඩියා. හැබැයි මේ වැඩම කරපු එක අවස්ථාවකවත් බුද්ධ ශාසනය පිහිටවල වැඩියේ නැහැ. අපේ බුදුරජාණන් වහන්සේ මුලින්ම වැඩම කරේ බුද්ධ ශාසනයක් පිහිටවන්න නෙමෙයි. උන්වහන්සේ මුලින්ම වැඩම කරන්නේ යක්ෂයන් පළවා හරින්න. අනාගතයේ බුද්ධ ශාසනය පිහිටවන රටේ ඒ වෙනකොට දරුණු යක්ෂයන්ට මිනිස්සු ග්‍රහණය වෙලා හිටියේ. ඒ නිසා බුදුරජාණන් වහන්සේ තනියම සංඝ පිරිස පිරිවරාගෙන වඩින්න නැතුව තනියම වැඩම කරේ මයංගනේට. දැන් බලන්න පෙර බුදුවරු බුද්ධ ශාසනය පිහිටවන්න වඩින හැම පාරකම වඩින්නේ මිස්සක පවුවට මිහින්තලයට. හැබැයි අපේ බුදුරජාණන් වහන්සේ මයංගනේට වඩින්නේ බුද්ධ ශාසනයක් පිහිටවන්න නෙමෙයි යක්ෂයන් පළවා හරින්න. එතකොට මයංගනේට වැඩම කරලා මුලින්ම කරේ මේ යක්ෂයන්ව ගිරි දිවයින නමින් දූපතක් මවලා ඒකට පළවා හැරලා ලංකා භූමිය පුරාම 3 වතාවක් අහසේ බුදුරජාණන් වහන්සේ ප්‍රදක්ෂිනා කරමින් අදිෂ්ඨාන කරා කියනවා මේ පළවා හැරපු යක්ෂයන්ට ආයෙමත් මේ භූමියට ඇතුල් වෙලා මිනිස්යන්ට අනතුරක් කරන්න බැරි වෙන විදිහට බුද්ධ අදිෂ්ඨාන පිහිටෙව්වා කියලා. එහෙම අදිෂ්ඨාන පිහිටවලා එදා ඒ භූමියේදී දහම් දෙසනකොට තමයි එදා ඒ ප්‍රදේශය පාලනය කරපු පෙරුමක සුමන නොහොත් සමන් කියන ප්‍රාදේශීය පාලක රජුරෝ දේව ගෝත්‍රයට අයිති රජුරෝ නිසා එදා සුමන සමන් දෙවියන් හැටියට හැඳින්වුවා. එදා රජුරෝ බුදුරජාණන් වහන්සේගෙන් කේශ ධාතු මිටක් ඉල්ලගෙන තමයි ඒ දහම් දෙසපු තැන මයංගන චෛත්‍ය රාජානන් වහන්සේ ඉදි කරලා තියෙන්නේ. හැබැයි ඒ කේශ ධාතු ලබා දීලා බුදුරජාණන් වහන්සේ වැඩියත් බුද්ධ ශාසනයක් පිහිටෙුවේ නැහැ. ඊළඟට බුදුරජාණන් වහන්සේ බුදු වෙලා 5 වෙනි අවුරුද්දේ මයංගනේට වඩින්නේ 9 වෙනි මාසෙ බුද්ධත්වයේ. 5 වෙනි අවුරුද්දේ තමයි නාගදීපෙට වඩින්නේ. ඒ වඩින්නේ බුද්ධ ශාසනයක් පිහිටවන්න නෙමෙයි. නාගදීපෙට වඩින්නේ චූලෝදර මහෝදර නාරජවරු අතර මිනි පළගක් නිසා මිනි මරා ගන්න ගියා. අන්නේ වෙලාවේ ඒ අයගේ යුද්ධේ සංසිඳවන්නයි බුදුරජාණන් වහන්සේ වැඩි. එතකොට බුදුරජාණන් වහන්සේ වැඩම කරලා මේ අයට දහම් දෙසලා යුද්ධේ සංසිඳවලා ඒ මිනි පළඟ බුදුරජාණන් වහන්සේට පූජා කරපු වෙලාවේ ඒ මත වැඩ ඉඳලා බණ කියලා ආයෙමත් උන්වහන්සේ දඹදිවට වැඩියා. එතකොට ඒ වැඩියේ තනියම දෙවි දේවතාවරු අතර දෙවි කෙනෙක් විතරයි බුදුරජාණන් වහන්සේ සමග වඩින්නේ. සමින්දි සුමන කියලා දෙවි කෙනෙක්. කිරිපලුරුක උදුරාගෙන වැඩම කරා කියන. බුදුරජාණන් වහන්සේගේ ගන්ධ කුටිය අසල කිරිපලුරුකට අධිග්‍රහිත දේවතාවා කියන. ඔබ දැකලා ඇති පින්තූරවල තියෙනවා බුදුරජාණන් වහන්සේ අහසින් වඩිනකොට උන්වහන්සේට මුතු කුඩයක් වගේ කිරිපලුරුක හිසට ඉහලින් අල්ලගෙන දේවතාවෙක් වඩිනවා නාගදීපෙට වැඩම කරන ගමන. ඒ දේවතාව තමයි ඒ කිරිපලුරුක පිහිටෝල බුදුරජාණන් වහන්සේ ප්‍රදේශෙම ආරක්ෂා කරගෙන වැඩ ඉන්න කියලා ආපහු වඩිනවා. ඊළඟට බුදුරජාණන් වහන්සේ බුදු වෙලා ආයෙමත් වඩිනවා අවුරුදු 9කට පස්සේ වෙසක් මාසේ කැලණියට. අන්න එතකොට නම් 500ක් සංඝ පිරිස පිරිවරාගෙන වැඩියා. හැබැයි කැලණියට වඩින්නේ බුද්ධ ශාසනය පිහිටවන්න නෙමෙයි. පිහිටවන්න වැඩියා නම් කෙලින්ම වඩින්නේ මිස්සක පවුවට. බුදුරජාණන් වහන්සේ කැලණියට වඩින්නේ මණියක්කික නාග රජුරුවන්ගේ ආරාධනයක් මත. කැලණියට වැඩම කරලා ඒ ගමනේ ලංකාවේ රජකම් කරපු බොහෝ රජවරු ඒ ප්‍රදේශවල බුද්ධ ප්‍රමුඛ සංඝයා පිළිගන්න කටයුතු සූදානම් කරා. ඒ තැන්වලටත් වැඩම කරලා
අනාගතයේ මිහිඳු මහරහතන් වහන්සේ වැඩම කරලා බුද්ධ ශාසනයේ පිහිටවන රටේ ඊට සුදුසු පුණ්‍ය භූමි ජයශ්‍රී මහ බෝධියේ දක්ෂිණ ශාඛාව පිහිටන තැන සමාපත්තීන් වැඩ හිටියා. රුවන්වැලි මහා සෑය ඉදිවන තැන සමාපත්තීන් වැඩ හිටියා. තූපාරාම ඉදිවන තැන 500ක් මහරහතුන් සමග සමාපත්තීන් වැඩ හිටියා. මේ විදිහට 12 මස් ස්ථානයන්ව පූජනීයත්වයට පත් කරලා අනාගතයේ මිහිඳු මහරහතන් වහන්සේ වැඩම කරලා උන්වහන්සේගේ ධර්මයේ පිහිටවන්න පරිසරය හදලා බුදුරජාණන් වහන්සේ සමග වැඩිය සියලු භික්ෂුන් වහන්සේලා සමගම ආයෙමත් උන්වහන්සේ දඹදිවට වැඩියා. දැන් බලන්න කකුසඳ කෝණාගමන කාශ්‍යප කියන හැම බුදු කෙනෙක්ම බුද්ධ ශාසනයේ පිහිටවන්න කෙලින්ම වඩින්නේ මිස්සක පවුවට. ඊළඟට ඒ පිහිටවන ගමන් අනිවාර්යයෙන් මේ ලංකා භූමියේ බුද්ධ ශාසනයේ පිහිටවද්දී ජයශ්‍රී මහ බෝධියේ දක්ෂිණ ශාඛාවත් ඒ සමගම මේ භූමියේ පිහිටවන. ඊළඟට උන්වහන්සේලා ආපහු වඩින්නේ ශාසනයේ පිහිටවලා භික්ෂුන් වහන්සේලා 1000ක් නවත්තලා භික්ෂුණීන් වහන්සේලා 500 බැගින් නවත්තලා ඒ කියන්නේ මේ රටේ භික්ෂු භික්ෂුණී කියන සංඝ පරපුර පිහිටවලා නවත්තලා ශාසනය ස්ථාපිත කළා තමයි වඩින්නේ. හැබැයි අපේ බුදුරජාණන් වහන්සේ තුන්වෙනි වතාවේ කැලණියට වැඩම කරෙත් 500ක් භික්ෂූන් සමග. ඒ අයගෙන් කවුරුත් මෙහි නවත්තලා ගියේ නැහැ. ඒ 500ක් දෙනාම සමග තමයි ආපහු දඹදිවට වඩින්නේ. මොකද ඒ ආපහු අවස්ථා තුනේදීම බොහෝ තැන්වලට වැඩියා පූජනීයත්වයට පත් කරා සමාපත්තීන් වැඩ හිටියා. නමුත් බුද්ධ ශාසනයේ පිහිටවීමක් සිද්ධ වුණේ නැහැ. බුදුරජාණන් වහන්සේ පිරිනිවන් පාල අවුරුදු 230 ගණනකට පස්සේ තමයි ධර්මාශෝක රජුරුව තුන්වෙනි ධර්ම සංගායනාව පවත්වලා මොග්ගලීපුත්තිස්ස මහරහතන් වහන්සේ ඇතුළු 1000ක් රහතන් වහන්සේලා එකතු කරලා තුන්වෙනි ධර්ම සංගායනාව සිදු කරන්නේ. මේ ධර්ම සංගායනාවෙන් පස්සේ තමයි රජුරුව කල්පනා කරන්නේ මේ උතුම් ධර්මයේ ලෝකේ අනික් රටවලටත් ව්‍යාප්ත කරන්න ඕනේ. එහි ප්‍රතිඵලයක් හැටියට තමයි පොසොන් පුන් පොහෝ දවසක මිහිඳු මහරහතන් වහන්සේ ඇතුළු මේ ඉත්තිය, උත්තිය, සම්බල, බද්දසාල, සුමන සාමණේරයන් වහන්සේත් බණ්ඩුක උපාසකතුමාත් පොසොන් පුන් පොහෝ දවසක ලංකාවට ධර්ම ප්‍රචාරයේ පිණිස බුද්ධ ශාසනය පිහිටවන්න වඩින්. එතකොට බුද්ධ ශාසනයේ පිහිටවන්න වැඩම කරපු ගමනින් මිහිඳු මහරහතන් වහන්සේත් කෙලින්ම වැඩි මිස්සක පව්වටමයි. මොකද ඒ වඩින්නේ බුද්ධ ශාසනයේ පිහිටවන්න එන ගමන. එදා රජුරවන්ට චුල්ලහත්ති පදෝපම සූත්‍රයෙන් දහම් දෙසුවා. මේ සිදුවීමේ සඳහන් වෙන්නේ දේවානම්පියතිස්ස රජුරුව එදා 20000ක් අමාත්‍යවරු පිරිවරාගෙන දඩේමේ ගිය දවසක්. තනියෙන් ගියා නෙමෙයි. එහෙම යන අතරේ ඒ ප්‍රදේශයට අධිග්‍රෝහිත දේවතාවා මුවෙකුගේ වේශයක් මවාගෙන රජුරුව ඉදිරියේ පෙනී ඉඳලා එහෙම් මෙහෙම් පැන පැන දිව්වා. රජ්ජුරුව මුවා පසුපස ලුහු බඳිනකොට මුවා පෙනී ඉන්නව ආයි වෙන පැත්තකින් මතුවෙනවා. ඒ පැත්තට රජ්ජුරුව පන්නගෙන යනකොට එතනින් තව පැත්තකින් මතුවෙනවා. මෙහෙම කොහොම හරි අර 20000ක් පිරිසෙන් රජ්ජුරුවන්ව තනි කෙරුවා. තනි කරවලා මුවා එක්කරගෙන ආවේ ආරාධනා ගල පිහිටි මිස්සක පවුවේ මිහිඳු මහරහතන් වහන්සේ වැඩ ඉන්න තැනට රජ්ජුරුව එක්කන් ආවා. ඇවිල්ලා ඒ සැනින් අතුරුදහන් වෙනකොට මුවා රජ්ජුරුව බය වුණා, තැතිගත්ත. මොකක්ද මේ වුනේ? මං පිරිසෙන් තනි වුණා නේද කියලා වටපිට බලනකොට තමයි ගල මුදුනේ මිහිඳු මහරහතන් වහන්සේ ඇතුළු මේ ශ්‍රාවක පිරිස දකින්නේ. කවදාවත් මෙහිම භික්ෂුන් වහන්සේලා දැකලා තිබ්බේ නැහැ. කවුද ඔබ කියලා ඇහුවා. එතකොට තමයි උන්වහන්සේලා කියන්නේ ශ්‍රමණාමයන් මහරජ මහරජතුමනි, අපි බුදුරජාණන් වහන්සේගේ ශ්‍රාවකයෝ ජම්බුදීපේ ඉඳන් බුද්ධ ශාසනයේ පිහිටවන්න මේ වැඩම කරා කියනකොට මතක් වුණා ඊට පෙර ධර්මාශෝක රජුගේ පණවිඩයක් කෙවලා තිබ්බ සන්නසක් ප්‍රිය නිරිදුනි මං බුදුන් සරණ ගියා, දහම් සරණ ගියා, සංඝුන් සරණ ගියා, බුදුරජාණන් වහන්සේගේ උපාසකෙක් බවට පත් වුණා. ඔබටත් ඒ උතුම් ලාභය ලබා දෙන්නම් කියලා කලින් පණවිඩේ වල තිබ්බේ. මේක මතක් වුණා. ඒ වෙලාවේ අඹ පැනේ ඥාති පැනේ කියන ওই ප්‍රශ්න අහලා අවසන් වෙලා රජ්ජුරු ආයුධ බිම තියලා වාඩි වෙලා බණ අහන්න සූදානම් වෙනකොටම අර 20000ක් අමාත්‍යවරු පිරිසත් ආයුධ අරගෙන එතනට ආවා. ආපු වෙලාවේ රජතුමා එක්ක
පොසොන් පෝය කියලා කියන්නේ එදා දඩේමේ ගිය පිරිස අතර රජ්ජුරුව ඇතුළු 20000ක් ආයුධ බිම තියලා තෙරුවන් සරණ ගිය දවස. එදා මේ පිරිසට තමයි මිහිඳු මහරහතන් වහන්සේ දහම් දෙසුවේ චුල්ලහත්ති පදෝපම සූත්‍රයෙන් බණ කියුවේ. එදා බණ කියලා අවසන් වෙනකොට මේ හැම දෙනාම 20000ක් දෙනා තෙරුවන් සරණ පිහිටියා. එහෙම පිහිටලා රජ්ජුරුව කියනවා ස්වාමීනි අපි ඉන්නේ අනුරාධපුරේ. මාලිගාවල් සියලු පහසුකම් තියෙන එහෙ. ඔබ වහන්සේලා වඩිමු කිව්වා. අද රාත්‍රියේ අපි එහෙ නවාතැන් සලසන්න. එතකොට මිහිඳු මහරහතන් වහන්සේ කියනවා රජතුමනි අපට අද රාත්‍රී යම් කාර්යයක් පැවරිලා තියෙනවා කියෝ. ඒ නිසා රජ්ජුරුව යන්න අපි හෙට උදේ ඉන්නම් කි. එහෙනම් ස්වාමීනි හෙට දවසේ ඔබ වහන්සේලාට දානෙට මං ආරාධනා කරනවා මාලිගාවට කියලා පසුවදා උදෑසන දානෙටත් ආරාධනා කළා රජ්ජුරුව අර 20000ක් දෙනා එක්කම ආපහු මාලිගාවට ගියා. දැන් එදා රාත්‍රී මිස්සක පවුවෙම මහරෑ මේ මහරහතන් වහන්සේලා පිරිස රාත්‍රී නතර වුණා. නතර වෙලා ඒ වෙලේ මිහිඳු මහරහතන් වහන්සේ ඒ අතර හිටියා ඉත්තිය උත්තිය සම්බල බද්දසාල සුමන සාමණේරයන් වහන්සේ. සුමන සාමණේරයන් වහන්සේ කියන්නේ ධර්මාශෝක රජුරුවන්ගේ මුණුබුර සංඝමිත්තාවගේ පුතණුවන්. බොහෝම 이르දි බල සම්පන්නම කෙනා. සුමන සාමණේරයන් වහන්සේට ආරාධනයක් කරා මිහිඳු හාමුදුරුවෝ ඔබ බොහෝම 이르දි බල සම්පන්නයි මේ ගල මුදුනට නැගලා මේ ලංකා භූමිය පුරාම ඉන්න යක්ෂයන්ට අමනුෂ්‍යයන්ට උක්ෂ පර්වත විමාන කරගත් දෙවි දේවතාවරුන්ට භූමාටු දෙවියන්ගේ පටන් අකනිටා බඹලවටම ඇහෙන්න ගෝසාවක් පතුරවන්න කිව්වා 이르දියෙන් ධර්මයේ ශ්‍රවණය කරන්න පැමිණෙත්වා කියලා ආරාධනා කරන්න කිව්වා මෙතනට. ඒ වෙලේ තමයි උන්වහන්සේ ගල මුදුනට නැගලා ඒ මත වැඩ ඉඳිමින් අභිඥා පාදක ධානයකට සමවැදිලා ගෝසාවක් පැතිරෙව්වා සමන්තා චක්කවාලේසු අත්‍රා ගච්ඡන්තු දේවතා සද්ධම්මං මුනි රාජස්ස සුනන්තු සග්ග මොක්ඛදං ධම්මස්සවන කාලෝ අයං බදන්තා ධම්මස්සවන කාලෝ අයං බදන්තා ධම්මස්සවන කාලෝ අයං බදන්තා කියන ඔය ආරාධනාව කරේ. මේ ආරාධනා ගල කියන්නේ ඒකයි. ඒ මුදුනට නැගලා තමයි ඔය ආරාධනාව කරන්නේ දෙව් බමුණට ධර්මයේ ශ්‍රවණය කරන්න පැමිණිත්වා වැඩම කරත්වා කියන ආරාධනෙ. එදා 이르දියෙන් මේ ගෝසාව පතුරවනකොට මුළු ලංකා භූමිය පුරාම හිටිය දෙවි දේවතාරු අමනුෂ්‍යයෝ යක්ෂයෝ ඒ කාලේ මිහිඳු හාමුදුරුව වඩින්න පෙර මිනිස්සු යක්කු යක්ෂුනියෝ අදහගෙන හිටපු කාලයක්. එතකොට මේ බොහෝ පිරිසක් එදා මේ භූමිය අතුරු සිදුරු නැතුව මහා රාත්‍රී පිරීලා ඉතිරිලා ගියා. මිහිඳු මහරහතන් වහන්සේ ඒ අයට දේශනා කරපු දේශනාව තමයි සමචිත්ත පරියාය සූත්‍රයෙන් දහම් දෙසුවා එදා රාත්‍රී. එතකොට එදා රාත්‍රී සමචිත්ත පරියාය සූත්‍රයෙන් තමයි ඒ අයට දහම් දෙසුවේ. ඒ බණ ටික අහලා බොහෝ දෙවි දේවතාවරු ආදී මේ අමනුෂ්‍ය පිරිස තුනුරුවන් ගැන හිත පහදවා ගත්තා. එතකොට ඒ විදිහට තමයි දෙවනි දවසේ, ඒ කියන්නේ ලංකාවට වැඩම කරලා එදා රාත්‍රී දෙවියන්ව පැහැදෙව්වා. දැන් බලන්න අලුතෙන් රටකට ආවට පස්සේ මුලින්ම කරන්න ඕනේ දේ තමයි රජ්ජුරුවන්ව පහදවන්න ඕනේ. මොකද මේ රටේ ප්‍රධානීය රජ්ජුරු. ඊළඟට මේ රටට අධිග්‍රෝහිත දෙවියන් උක්ෂ පර්වත විමාන කරගත් දෙවි දේවතාවරු අමනුෂ්‍ය මිනිස්සු යක්කු යක්ෂුනියෝ අදහගෙන ඉඳලා ඒ අයට පුද පූජා තියපු රටක්. ඒ අයව තුනුරුවන් ගැන පහදව ගත්තා. එහෙම පහදවලා ඊළඟට දැන් පසුවදා උදේ පාන්දර රජ්ජුරුව කරත්ත පෙලක් එවලා තිබ්බා. මේ කරත්ත ටික ආපහු මේ ස්වාමින් වහන්සේලා මාලිගාවට දානෙට වඩම්මගෙන ඉන්න කියලා කරත්ත එවලා තිබ්බා. ඒ වෙලේ මිහිඳු මහරහතන් වහන්සේ අර පිරිසට කියනවා කරත්තවල ආපු අයට භික්ෂුන් වහන්සේලාට මේ කරත්තවල යන්න කැප නැහැ කියෝ. ඒ නිසා කරත්ත ටික ආපහු යවලා අපි තව ටිකකින් එන්නම් කියලා උන්වහන්සේ මොහොතේම අහසට පැන නැගලා අර රහතන් වහන්සේලා පිරිසත් එක්කම අහසින්ම අනුරාධපුරේ මාලිගාවට වැඩම කරා. එතකොට මිහිඳු මහරහතන් වහන්සේ අර පිරිසට දැනුම් දුන්නා භික්ෂුන් වහන්සේලාට කරත්ත වලින් යන්න කැප නැහැ. ඒ නිසා කරත්ත පෙළ ආපහු අනුරාධපුරයට යවලා උන්වහන්සේලා මේ 이르දි බල සම්පන්න රහතන් වහන්සේලා පිරිසම අහසට පැන නගලා අහසින්ම අනුරාධපුර
නගරේ රජ්ජුරුවන්ගේ මාලිගාව ඉදිරියටම අහසින් වැඩියා. ඒ වෙලාවේ රජ්ජුරුවෝ මිහිඳු මහරහතන් වහන්සේ ඇතුළු මේ මහරහතන් වහන්සේලාට දානීය සූදානම් කරලා තිබුණා. උන්වහන්සේලා දැන් මේ ලංකාවට වැඩම කළ පහුවදා දෙවනි දවස. එදා මාලිගාවේදී දානේ වළඳලා අවසන් වෙනකොට අනුලා බිසෝ ප්‍රදාන බිසෝවරු සේවිකාව 500ක් තරම් පිරිස ඇවිල්ලා වාඩි වුණා බණහන්. ඒ අයට පේතවත්තු විමානවත්තු ඇසුරෙන් සත්‍ය සංයුක්තයේ ඇසුරෙන් දහම් දෙසුවා. දේශනාව අවසන් වෙනකොට 500ක් දෙනා සෝවාන් ආදී මාර්ගඵල ලැබුවා. එතකොට මිහිඳු මහරහතන් වහන්සේගෙන් බණ අහලා අනුලා බිසෝ ප්‍රදාන බිසෝවරු 500ක් සෝවාන් වුණා. මෙහෙම බණ කියලා ඉවර වෙනකොට දවල් වෙනකොට මාලිගාව ඉස්සරහා විශාල පිරිසක් එකතු වෙලා ගෝසාවක්. අනේ අපිටත් බණ අහන්න ඕනේ. අනේ අපිටත් බලන්න ඕනේ. අපිටත් බණ අහන්න ඕනේ. මොකද අර කලින් දවසේ 20000ක් අමාත්‍යවරු මේ පණවිඩේ ගිහිල්ලා හැම තැනම කට කතාව පැතිරිලා තිබ්බා. ඒ වෙලාවේ රජ්ජුරුව මොකද කරේ? රජ්ජුරුවන්ගේ ඇත්ගාල තමයි ජෝතිය වනය කියන්නේ. අද අනුරාධපුරේ ජේතවන චෛත්‍ය ඉදි කරලා තියෙන එතන. මේ ඇත්ගාලේ හිටපු ඇත්තු ටික අයින් කරලා ඉක්මනට මණ්ඩපයක් හදලා මිනිස්සුන් එතනට රැස් කරලා මිහිඳු මහරහතන් වහන්සේ ඇතුළු රහතන් වහන්සේලා මණ්ඩපයට වඩම්මගෙන ගියා. ගිහිල්ලා රජ්ජුරුව රටවැසියන්ට අවස්ථාව ලැබලා දුන්නා. මගේ රටවැසියනි මේ විදිහට මේ වැඩම කරලා ඉන්නේ ධර්මාශෝක රජුරුවන්ගේ පුත්‍රරත්නය. අපි කියන කරුණාවෙන් තථාගත ධර්මයේ අරගෙන පැමිණලා තියෙන්නේ කියලා මිහිඳු මහරහතන් වහන්සේට ආරාධනයක් කරා රටවැසියන්ට දහම් දෙසන්න කියලා. එතකොට මිහිඳු මහරහතන් වහන්සේ දා සාමාන්‍ය මිනිස්සුන්ට ජෝතිය වනේ මණ්ඩපයේ මත වැඩ ඉඳලා ඉස්තරලාම කියපු පළවෙනිම දේශනාව තමයි දේවදූත සූත්‍රය. දේවදූත සූත්‍රයේ තියෙන්නේ අකුසල් කරලා නිරේට ගියාට පස්සේ නිරිසතෙක් විඳින දුක, අපාය තුල විඳින්න වෙන දුක් ගැහැට ටික තමයි විස්තර කරමින් දහම් දෙසුවේ. එහෙම බණ කියලා චතුරාර්ය සත්‍ය ඇතුළත් දේශනාව පැවැත්තුවා. දේශනාව අවසන් වෙනකොට එතනදිත් 500ක් පිරිස සෝවාන් වුණා කියලා තියෙනවා. එහෙම බණ කියලා ඉවර වෙනකොට කරුවල වැටෙනකොට එතනත් ඉඩ නැහැ. විශාල පිරිසක් ඇවිල්ලා පොර කනවා අපිටත් ඕනේ බණහන්න අපිටත් ඕනේ කියලා. එතකොට රජ්ජුරුවන්ගේ උයන තමයි ඉඩ තිබ්බ තැන අනුරාධපුරේ රාජකීය උයන තමයි මහමෙවුනා උයන. රජ්ජුරුව කිව්වා ස්වාමීනි එහෙමනම් ඔහොම පොඩ්ඩක් වැඩ ඉන්න මගේ උයනේ ආසන පනවන්නම් කියලා ඉක්මනට එතන මණ්ඩපයක් හදලා අර මිනිස්සු ඔක්කොම ඊළඟට එතනට රැස් කෙරෙව්වා. මිහිඳු මහරහතන් වහන්සේට රාත්‍රී බණ කියන්න එතන හදලා දුන්නා. එදා රාත්‍රී බාල පඬිත සූත්‍රයෙන් උන්වහන්සේ එතනදී දහම් දෙසුවා. ඒ බණ අහලා එතනදී 500ක් පිරිස සෝවාන් වුණා කියලා තියෙනවා. එතකොට ලංකාවට වැඩම කළා දෙවනි දවසේ මාලිගාවේ දානේ වළඳලා බණ කියද්දි අනුලාභිසෝ ප්‍රදාන 500ක් සෝවාන් වුණා. ජෝතිය වනයේදී සාමාන්‍ය මිනිස්සුන්ට දහම් දෙසේ එතන 500යි. ඊළඟට මහමෙවුනා උයනේදී එතනදී රාත්‍රී සාමාන්‍ය මිනිස්සුන්ට බණ කියනකොට එතනත් 500ක්. ඔක්කොම දෙවනි දවසේ විතරක් 1500ක් පිරිස මාර්ගඵල ලැබුවා කියනවා මිහිඳු මහරහතන් වහන්සේ වැඩම කළ දෙවනි දවසේ. දැන් රැ වුණා. රජ්ජුරුවෝ ඉල්ලීමක් කරා ස්වාමීනි දැන් රැ වෙලා ඔබ වහන්සේලා දැන් මිස්ටක පවුවට වඩින්න එපා. මගේ උයනෙම වැඩ ඉන්න මං ඔබ වහන්සේලාට පහසුකම් සලසන්නම් කියලා රාත්‍රී ආසන පනවලා මහමෙවුනා උයනේ වැඩ ඉන්න අවස්ථාව හදලා දුන්නා. උදේ පාන්දර රජ්ජුරුවෝ රාජකීය පිරිස පිරිවරාගෙන ඇවිල්ලා වන්දනා කරලා ඇහුවා ස්වාමීනි ඊයේ රාත්‍රී සැපසේ සැතපුණාද හොඳට නිින්ද ගියාද කරදරයක් එහෙම ඇති වුණාද මැසි මදුරුවන්ගෙන් පීඩා ඇති වුණාද එහෙම අහලා රජ්ජුරුව වැඳගෙන අහනවා ස්වාමීනි ඔබ වහන්සේලාට කැප දැහුව මේ වගේ ඉඩ කඩක් මේ මගේ රාජකීය උයන මං කැමතියි කිව්වා මේ උයන බුද්ධ ශාසනයට පූජා කරන්න. එතකොට මිහිඳු මහරහතන් වහන්සේ රජතුමනි අපේ බුදුරජාණන් වහන්සේටත් මුලින්ම ආරාමයක් හැටියට පූජා වුණේ රජ කෙනෙක්ගේ මේ වගේ උයනක් තමයි කියලා වේළුවන පූජාව ගැන දහම් දෙසුවා. වේළුවනාරාමය කියන්නේ එදා බිම්බිසාර රජුරුවන්ගේ රාජකීය උයන තමයි මුලින්ම බුද්ධ ශාසනයට පූජා කරපු ආරාම උයන. ඒ ගැන බණ කියලා අවසන් වෙනකොට දේවානම්පියතිස්ස රජුරුව සාදුකාර දීලා තමන්ගේ මගුල් ඇතාගේ පසුපස රන් නගුලක් බැඳලා
මේ ඇතාව අර සීමා ලකුණු කෙරෙව්වේ ඒ විදිහට. මේ ඇතා ඇවිදගෙන ගියා මේ භූමිය වටේම ඇවිදලා පෙර බුදුවරුන්ටත් පූජා කරපු මේ භූමියේ සීමාව ඇතා ලකුණු කරා. ඒ සීමා ලකුණු කරාට පස්සේ මේ භූමියම බුද්ධ ශාසනයටම පූජා වේවා කියලා සංඝ සතු කරලා මහමෙවුනා උයනම පෙර බුදුවරුන්ට පූජා කරපු මේ භූමියම මිහිඳු මහරහතන් වහන්සේ ඇතුළු මේ සංඝයාටම පූජා කරා. එහෙම පූජා කරලා අවසන් වෙනකොට දැන් අනුලා බිසව ප්‍රධාන බිසවවරුන්ටත් පැවිදි වෙන්න ආසාවක් ඇති වෙලා අනේ ස්වාමීනි අපිත් කැමතියි කියලා පැවිදි වෙන්න. එතකොට මිහිඳු මහරහතන් වහන්සේ කියන රජතුමනි කාන්තාව පැවිදි කරන්න දැනට අපට අවසර නැහැ. ඒ නිසා ඒ පිණිස සුදුසුකම් ඇති අය දඹදිව වැඩ ඉන්නවා. සංඝමිත්තා රහත් භික්ෂුණියත් තවත් භික්ෂුණීන් වහන්සේලාත් ලංකාවට වඩම්මන්. ඒ සමගම මහා බෝධියේ දක්ෂිණ ශාඛාවත් වඩම්මලා මේ භූමියේ රෝපණය කරන්න. එතකොටයි කිය බුද්ධ ශාසනයේ මේ භූමියේ පිහිටන්. ඒ වෙලාවේ ඒ පිණිස අරිට්ඨ කියන අමාත්‍යවරයා පිටත් කරලා ඇරියා ජයශ්‍රී මහා බෝධියේ දක්ෂිණ ශාඛාව සමග සංඝමිත්තාව වඩම්මගෙන ඉන්න කියලා. ඒ විදිහට තමයි සංඝමිත්තා රහත් භික්ෂුණිය ඇතුළු භික්ෂුණීන් වහන්සේලා වැඩම කරලා ජයශ්‍රී මහා බෝධියේ දක්ෂිණ ශාඛාව වඩම්මගෙන පැමිණිලා පෙර බුදුවරුන්ගේ බෝධීන් වහන්සේලාගේ දක්ෂිණ ශාඛා පිහිටි තැනම මහා බෝධියේ දක්ෂිණ ශාඛාවත් අපේ ගෞතම බුදුරජාණන් වහන්සේ බුදු වෙච්ච ඒ ජයශ්‍රී මහා බෝධියේ දක්ෂිණ ශාඛාවත් අද අනුරාධපුර මහමෙවුනා උයනේ රෝපණය වෙන්නේ. එතකොට අපිට පේන ওই තොරතුරු දිහා බලනකොට මේ ලංකා භූමිය තුල මහමෙවුනා උයන කියලා කියන්නේ බුද්ධ ශාසනයේ පෙර කකුසඳ කෝණාගමන කාශ්‍යප ගෞතම කියන පෙර බුදුවරුන්ට පවා පූජා කරපු පෙර බුදුවරු පවා සේවනය කරපු බුද්ධ භූමියක්. ඒ වගේමයි අද ජයශ්‍රී මහා බෝධීන් වහන්සේගේ දක්ෂිණ ශාඛාව පිහිටි තැන පෙර කකුසඳ කෝණාගමන කාශ්‍යප කියන බුදුරජාණන් වහන්සේලාගේ බෝධීන් වහන්සේලාගේ දක්ෂිණ ශාඛා මේ පොළවේ එතනම පිහිටලා තියෙනවා. ඒ වගේමයි ඔය රුවන්වැලි මහා සෑය පිහිටි තැනත් කකුසඳ කෝණාගමන කාශ්‍යප ගෞතම කියන සිව් බුදුවරුම ඒ භූමියේ එතන සමාපත්තියෙන් වැඩ හිටියා කියන. තූපාරාම චෛත්‍ය අද පිහිටලා තියෙන තැන කකුසඳ බුදුහාමුදුරන්ගේ දබරා ධාතුන් වහන්සේ දියගෙන ගිය වාජනේ තැම්පත් කරලා එදා චෛත්‍යයක් හදලා මිනිස්සු වන්දනා කරා. කෝණාගමන බුදුරජාණන් වහන්සේගේ ඉන පැලඳි පටි ධාතුන් වහන්සේ තැම්පත් කරලා මිනිස්සු චෛත්‍යයක් හදලා වන්දනා කරා. කාශ්‍යප බුදුරජාණන් වහන්සේගේ දිය සාටකේ නානකඩේ තැම්පත් කරලා චෛත්‍යයක් හදලා වන්දනා කරා. එතනම තමයි මිහිඳු මහරහතන් වහන්සේගේ උපදේශ පරිදි සුමන සාමණේරයන් වහන්සේ දෙව්ලොවට වැඩම කරලා ශක්‍ර දෙවියන්ගෙන් දකුණු අකුධාතුන් වහන්සේ ඉල්ලගෙන පැමිණිලා අද අපේ බුදුරජාණන් වහන්සේගේ විශාලම ධාතුන් වහන්සේ නමක් වන දකුණු අකුධාතුන් වහන්සේ තැන්පත් කරලා අනුරාධපුර තූපාරාම චෛත්‍ය අද ඉදි වෙලා තියෙන්නේ පෙර බුදුවරුන්ගේ පාරිභෝගික ධාතු තැන්පත් කරලා ඒ චෛත්‍ය ඉදි කරපු භූමියේමයි අපේ බුදුරජාණන් වහන්සේගේ ශාරීරික ධාතුන් වහන්සේලා අතර විශාලම ධාතුන් වහන්සේ නමක් වන දකුණු අකුධාතුන් වහන්සේ තැන්පත් වෙලා තියෙන්නේ. එතකොට ওই තොරතුරු දිහා බලනකොට පේනවා අපි මේ වෙනකොට බොහොම වාසනාවන්ත පිරිසක්. අපේ බුදුරජාණන් වහන්සේ දඹදිව පහළ වුණාට බුදුරජාණන් වහන්සේ පිරිනිවන් පාල අවුරුදු 400ක් වගේ යනකොට බුද්ධ ශාසනයම දඹදිවින් අතුරුදහන් වෙලා ගියා. ඒකට හේතුව මෝගල් ආක්‍රමණ, මුස්ලිම් ආක්‍රමණ. විහෙර විහාර ගිනි තියලා, පන්සල් ගිනි තියලා, හාමුදුරුවෝ කපලා කොටලා මරලා විශාල ශාසනික විනාශයක් කරා. ඔබ අහලා ඇති නාලන්දා විශ්වවිද්‍යාලේ 10000ක් හාමුදුරුවෝ පණ පිටින් කපලා කොටලා මරලා ගිනි තිබ්බා. 2500ක් ගුරුවරු මැරුවා කියන. ගිනි තියලා පුස්තකාලේ විතරක් මාස 6ක් තිස්සේ ගිනි ගත්තා කියන ත්‍රිපිටක පොත් ටික. එතකොට අපිට පේනවා මේ විශාල විනාශයක් කරලා විහෙර විහාර විනාශ කර කර බුද්ධ ශාසනයෙම දඹදිවින් අතුරුදහන් කරවන්න හේතුනේ මෝගල් ආක්‍රමණ. හැබැයි බුදුරජාණන් වහන්සේ පිරිනිවන් පාල අවුරුදු 2500 ගාණක් ගියත් තාමත් අපේ බුදුරජාණන් වහන්සේගේ ධර්මයේ පිරිසිදු ආරක්ෂා වෙන්නේ මේ ලංකා භූමිය තුල.
අපිට මොන ප්‍රශ්න තිබුණත් මොන කරදර තිබ්බත් මොන හිරිහැර තිබ්බත් වේලක් කර වේලක් කාලා හරි එකම ඇඳුම හොද ඇඳගෙන හරි අපිට වටිනාම දෙයක් ලැබිලා තියෙනවා. ඒ තමයි ලෝකේ බුදුරජාණන් වහන්සේගේ ධර්මය අපිට ආරක්ෂා වෙලා තියෙන්නේ. ඒ නිසා ඒ ධර්මයෙන් උතුම් ප්‍රයෝජනයක් ගන්න, උපරිම ප්‍රයෝජනයක් ගන්න අද අපි දක්ෂ වෙන්නට ඕන. බුදුරජාණන් වහන්සේ පිරිනිවන් පානකොටම උන්වහන්සේ බුදු වැසීම මේක දකින්න. ඒ නිසා උන්වහන්සේ දේශනා කරනවා සක්‍ර දෙවියන්ට මහා පරිනිබ්බාන සූත්‍රය තියෙනවා. බුදුරජාණන් වහන්සේ පිරිනිවන් පාන වෙලේ සක්‍ර දෙවියන්ට දේශනා කරනවා සක් දෙවිඳුනි පතිට්ඨිස්සති දේවේන්ද්‍ර ලංකායම් මම ශාසනං කියන. දේවේන්ද්‍රේ මගේ ශාසනයේ තථාගතයන් වහන්සේගේ පිරිනිවන් පෑමෙන් පස්සේ ලෝකෙ බොහෝ කාලයක් පවතින්නේ ලංකා භූමිය මුල් කරගෙනයි කියන. ඒ නිසා ලංකා භූමියේ බුද්ධ ශාසනය ආරක්ෂාවට දෙවියන්ට උපකාර කරන්න කියලා සක්‍ර දෙවියන්ට පැවරුවා කියන. එදා බුදුරජාණන් වහන්සේ පිරිනිවන් පාන දවසේමයි කියනවා විජේ කුමාරය ඇතුළු පිරිස ලංකාවට ගොඩ බහින්. ඒ වෙලේ සක්‍ර දෙවියන්ගේ අනින් උපුල්වන් දෙවියන් වෙස්වලාගෙන ඇවිල්ලා පිරිත් නූල් බැඳලා පිරිත් පැන් දුන්නා කියලා මහා වංශයේ සඳහන් වෙනවා. එතකොට අපිට පේනවා මේ දෙවියන්ගේ පවා ආශිර්වාදයේ ආරක්ෂාව අපේ රටේ බුද්ධ ශාසනය වෙනුවෙන් ලැබෙනවා. ඒ නිසා මොන බලවේග මොන උපක්‍රම මොන සතුරු බලවේග මොන විදිහට විනාශකාරී බලවේග විටින් විට මතුවුණත් මොන ක්‍රමෙන් හරි බුද්ධ ශාසනයේ දෙවියන්ගේ පිහිටෙනුත් ආරක්ෂා වෙවි. අදටත් අවුරුදු 2500 ගාණක් යන තෙක්ම අපිට ආරක්ෂා වෙලා තියෙනවා. ඒ නිසා ඔබ බොහොම වාසනාවන්තයි. මේ වගේ බුදු කෙනෙක්ගේ ධර්මයක් පවතින රටක අපි ඉපදුණා. බුද්ධ ශාසනයක් මුණ ගැහුණා. පතිරූප දේශයක අපි ඉපදුණා. ඉතින් එහෙමනම් හැම දිනාම දැඩි අදිෂ්ඨානයක් ඇති කරගන්න මේ හුස්ම ටික යන්න පෙර මේ ජීවිතය අවසන් වෙන්න පෙර මමත් අප්‍රමාදීව සද්දා සීල සුත ත්‍යාග ප්‍රඥා දියුණු කරගෙන මේ උතුම් බුද්ධ ශාසනය තුලම උතුම් වූ ධර්මයම අවබෝධ කරගෙන මේ බුද්ධ ශාසනයෙන්ම ප්‍රයෝජන ගන්න වීරිය වඩන කෙනෙක් බවට පත් වෙනවා කියන අදිෂ්ඨාන ඇති කරගන්න. එහෙමනම් පින්වතුනි අද මේ උතුම් ධර්ම දේශනාවෙන් රැස් කරගත්ත සියලු පින සියලු දෙවියෝ සාදුකාර දිදී අනුමෝදන් වෙත්වා. ඒ දෙවියන්ගේ දිව්‍ය අසයිසුරු වර්ධනය කරගෙන සියලු දෙවියෝ වහවහ සසර දුකින් අත මිදේවා කියලා සාදු කියලා දෙවියන්ට පින් දෙන්න. අද ධර්ම දේශනාවේ දායකත්වයෙන් බාරගෙන කටයුතු කරන්නේ හෝමාගම වැකන්ද පාර අංක 57 නිවසේ කමලා ගමගේ මහත්මිය චමින්ද හා ජානක මාත්‍රාරච්චි ඇතුළු සහෝදර පිරිස, ඒ වගේම කේ.ජී. විමලාවති මහත්මිය දූදරු මුණුබුරු පිරිස ඇතුළු පවුලේ හැම දෙනා විසින් මේ අයගේ අරමුණු අතර සඳහන් වෙනවා මේ පින්වතුන්ගේ දෙවර්ෂ පූර්ණ සැමරුම වෙනුවෙන් එනම් 2014 6 වෙනි මාසේ 14 වෙනි දින අභාව ප්‍රාප්ත වූ අජිත් නිශාන්ත මාතරාරච්චි සහෝදරයාට පින් අනුමෝදන් කිරීම, ඒ වගේම එම්.ඒ.වී. ගුණරත්න පියතුමාට, එම්.ඒ.වී. හෙන්රික්, ඒ වගේම එම්.ඩී. මේරිනෝනා, ඒ වගේම හෙලේනා වීරසූරිය ලියනගොඩ, බී.ඒ. පෙරේරා, රොසලින් යන ආච්චම්මලා ඇතුළු සීයලා, ප්‍රීමන්, ප්‍රියන්ත පෙරේරා, දයාරත්න පෙරේරා, ඒකනායක මහතා, ඒ වගේම රණවිරු, රන්දීර් බණ්ඩාර සොහොයුරා ඇතුළු පින් අපේක්ෂාවෙන් ඉන සියලු ඥාතීන්ට පින් අනුමෝදන් කිරීම. ඒ වගේමයි වසර 23කට පෙර මිය පරලොව ගිය සයිමන් සමරනායක, ඒ වගේ වසර 2කට පෙර මිය පරලොව ගිය ගුණපාල සමරනායක මහතා හා දෙපාර්ශ්වයේම මිය පරලොව ගිය සියලු ඥාතීන්ට පින් අනුමෝදන් කිරීම. නම් සඳහන් කරපු ඥාතීන් වගේම ඔබ හැමදෙනාම සිහිපත් කරගන්න. ඔබ නමින් මිය පරලොව ගිය පරම්පරාගත පින් අපේක්ෂාවෙන් ඉන්න යම්තාක් ඥාතීන් ඇද්දේ සියලු ඥාතීන් සාදුකාර දිවි මේ පින් අනුමෝදන් වෙත්වා. ඒ අයගේ පරලොව ජීවිත සැපවත් වේවා, සුවපත් වේවා, වහවහ සසර දුකින් අත මිදේවා කියලා සාදු කියලා පින් දෙන්න. ඒ වගේම පන්නිපිටිය අප කල්යාණ මිත්‍ර රොෂාන් බණ්ඩාර පවුලේ හැම දිනාටමත් පිටිපන රූපා මාතරගේ මාතාවටත් නිදුක් නිරෝගී සම්පන්නිය තුන්වන්ගේ ආශිර්වාද රැකවන සැලසීවා කියන ආශිර්වාද ප්‍රාර්ථනයත්, ඒ වගේම සුජීවත සින්න දූදරු ඥාති හැම දිනාටමත්, ඒ වගේම කේ.ජී. විමලාවති මාතාවට නිදුක් නිරෝගී සම්පන්නිය ඉක්මන් සුවයම සැලසීවා කියන ප්‍රාර්ථනාව,
ලියනකොට දමයන්ති මහත්මිය ඇතුළු මේ හැම දෙනාම නිදුක් වේවා නිරෝගී වේවා කියන අරමුණ ධර්මදේශනාවේ සෙත් ප්‍රාර්ථනා අරමුණු අතර තියෙනවා. ඒ වගේම පවුලේ හැම දෙනාටමත් දූ දරුවන්ගේ අධ්‍යාපන කටයුතු දියුණු කරගන්න. ඒ වගේම මේ පින්වතුන්ගේ කරන කෙනේ රැකී ආරක්ෂාදී කටයුතු දියුණුවෙන් දියුණුවටපත් කරගන්න. තුන්රුවන්ගේ ආශිර්වාද රැකවන සැලසේවා. රණවිරුවන්ටත් මිය පරලෝකීය රණවිරුවන්ට නිවන් සුවේම සැලසේවා. ආබාධිත රණවිරුවන්ට ඉක්මන් සුවේ සැලසේවා කියන ආශිර්වාද ප්‍රාර්ථනයක් අනකාරික ධර්මපාල සීමතානන් ඇතුළු පූජනීය ධර්මදේශකයන්න් වහන්සේටත් කුසල ධම්ම නායක මාහිම්පාණන් වහන්සේ ඇතුළු බෞද්ධ නාලිකාවේ හැම දිනාටම ආශිර්වාද කිරීමත් අරමුණු අතර තියෙනවා. එහෙමනම් මේ හැම දිනාමත් ඔබ හැම දිනාමත් ධර්ම ශ්‍රවණී කළ ලක්වාසී ලෝවාසී හැම දිනාමත් නිදුක් වේවා නිරෝගී වේවා සුවපත් වේවා. ඔබ හැම දිනාටම උතුම් වූ ධර්මාවබෝධයේ පිණිස මේ සියලු පින උපකාර වේවා 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 කියලා අපි ආශිර්වාද කරනවා. හොඳයි ඔහොම ඇඳ ගන්න අභිවාදන සීලිස්ස නිච්ඡං වද්දා ප්‍රචායිනෝ චත්තාරෝ ධම්මා වඩ්ඩಂತಿ ආයුවන්නෝ සුඛම් බලං ආයුරාෝග්‍ය සම්පatti සග්ග සම්පatti මේවච අතෝ නිබ්බාන සම්පatti මිනාතේ සමිජ්ජතු. හැම දිනාම නිදුක් වේවා නිරෝගී වේවා සුවපත් වේවා සුවපත් වේවා සුවපත් වේවා. හැම දිනාටම තෙරුවන් සරණයි. සාදු සාදු සාදු. සුපිනත්නේ ඔබ අප කෙරෙහි මෙත් සිතින් එවතුම් සද්ධර්ම දේශනාව සිදු කළ පූජ්‍යපාද ගලිගමුවේ ඥානදීප ස්වාමීන්ද්‍රයන්න් වහන්සේට නිදුක් නිරෝගී චිරජීවනය ලැබේවායි අපි සියලු දෙනා සාදු නන්දයක් පවත්වා ප්‍රාර්ථනා කරමු. සාදු සාදු සාදු. ඒත් සමගින් බෞද්ධ ගුවන්විදුලිය ඔබ වෙතගෙන සද්ධර්ම දේශනාව මෙලෙසින් නිමවට පත්වනවා. පින්වත් ඔබ සැමට සම්මා සම්බුදු සරණයි.